එහෙනම් එදා අර දීලා තියෙන වාක්‍ය පහක් දුන්නා. ඒ වාක්‍ය පහ දීලා තියෙන්නේ සම්පූර්ණ ටෙන්ස් එකකින්. ඒ තමයි සිම්පල් present tense එකේ. ඒ කියන්නේ සරල වර්තමාන කාලය කියන පළවෙනි ටෙන්ස් එකේ. අපි ඉගෙන ගත්ත පළවෙනි ටෙන්ස් එකේ. අපි ටෙන්ස් පහක් විතර ඉගෙන ගත්තා. ඒ ටෙන්ස් පහ මේ වෙනකොට ඔයාලට ගොඩක් අමතක් වෙලා ඇති කියලා හිතලා තමයි ওই වාක්‍ය පහ දුන්නේ මම ලියලා බලන්න. එතකොට මම දැක්කා වැරදි සමහර අයගේ කීප දෙනෙක් වැරදි අඩුපාඩු දැක්කා. එතකොට එන්නේ වාක්‍ය පහ නැවත මම සාකච්ඡා කරන්න හිතුණා. එතකොට ඒ වාක්‍ය පහ අයිති වෙන්නේ මෙන්න මේ කියන ටෙන්ස් එකට. simple present tense සරල වර්තමාන කාලයට තමයි අයිති වෙන්නේ. එතකොට සරල වර්තමාන කාලයෙන් අපි වාක්‍යයක් හදද්දී අපිට ප්‍රධාන වශයෙන්ම හම්බ වෙනවා පොසිටිව් වාක්‍ය, ඒ වගේම නෙගටිව් වාක්‍ය. පොසිටිව් වාක්‍ය හමු වෙනවා, නෙගටිව් වාක්‍ය හමු වෙනවා. ඇත යන අර්ථයෙන් වාක්‍ය හමු වෙනවා, ඒ වගේම නැත යන අර්ථයෙන් වාක්‍ය හමු වෙනවා. හරිද? එතකොට අපි ඉස්සරෝම දැනගෙන ඉන්න ඕන කොහොමද පොසිටිව් වාක්‍යයක් හදාගන්නේ, කොහොමද නෙගටිව් වාක්‍යයක් අපි හදාගන්නේ. අපි ඉස්සරෝම බලමු කොහොමද පොසිටිව් වාක්‍යයක් හදාගන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකකින්. රයිට්? සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකකින් කොහොමද පොසිටිව් වාක්‍යයක් හදාගන්නේ? මෙන්න මේ විදියට. මෙන්න තියෙන පොසිටිව්. රයිට්? පොසිටිව් වාක්‍යයක් හදාගන්න අපි දන්න ඉස්සරෝම අපිට ඕන වෙන්නේ සබ්ජෙක්ට් එකක්. ඉස්සරෝම ඕන වෙන්නේ ක්‍රියාව කරන කෙනෙක්. සබ්ජෙක්ට් එකක් කියන්නේ අපි S අකුරෙන් සංකේතවත් කරනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා verb එක. ඊට පස්සේ අපිට ඕන වුණා verb එක, ක්‍රියාපදය. ක්‍රියාපදය. ඊට පස්සේ අපිට ඕන වෙනවා object එකක්. object එකක්. පියවර කීයද තියෙන්නේ මේ පොසිටිව් වාක්‍යයක් හදාගන්න simple present tense එකකින්? පියවර 3යි. බලන්න පළවෙනි පියවර. සබ්ජෙක්ට් එකක් කියන්නේ ක්‍රියාව කරන කෙනා. verb එක කියන්නේ වාක්‍යයේ ක්‍රියාපදය. object එක කියන්නේ වාක්‍යයේ කර්මපදය. කර්මපදය කියන්නේ මොකක්ද, කොහෙද, කාටද කියන ප්‍රශ්න වලට හම්බෙන පිළිතුර. එතකොට මෙන්න මේ විදියට අපි පොසිටිව් වාක්‍යයක් හදාගන්න පියවර, ප්‍රධාන පියවර. හැබැයි මේකත් කොටස් දෙකකට බෙදෙනවා. ඔයාලා දන්නවා සබ්ජෙක්ට් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියලා. මෙන්න මේ කියන සබ්ජෙක්ට් ප්‍රධාන කොටස් දෙකකට අපිට බෙදා ගන්න පුළුවන්. මොනවද ඒ කොටස්? සිංගියුලර් සබ්ජෙක්ට් තියෙනවා, ප්ලූරල් සබ්ජෙක්ට් තියෙනවා. සිංගියුලර් සබ්ජෙක්ට් තියෙනවා, ඒ වගේම ප්ලූරල් සබ්ජෙක්ට් තියෙනවා. සිංගියුලර් සබ්ජෙක්ට් එකක් ආවොත් එහෙම අපි දන්නවා verb එක අගට s අකුර, එහෙම නැත්නම් verb එක අගට s අකුර දාන්න ඕන. මෙන්න මේවනේ සිංගියුලර් සබ්ජෙක්ට් විදිහට අපි පාවිච්චි කරන්නේ. she, he, it, ඕනෑම නමක්, any name එකක්. right? any name එකක්. she, he, it, any name එකක්, ඕනෑම නමක්. මෙන්න මේවට කියන අපි මොනවද? singular subject. singular subject. ඒ කියන්නේ ඒක වචන ක්‍රියා කර්තෘකාරක පද. ඒක වචන කර්තෘකාරක පද. එහෙම නැත්නම් ක්‍රියාව කරන කට්ටිය. ඒ කියන්නේ මේ ක්‍රියාව කරන්නේ එක්කෙනයි හැම වෙලෙම. ඒක වචන. she කියන්නේ ඇය, he කියන්නේ ඔහු, it කියන්නේ ඌ, එහෙම නැත්නම් ඒක. any name එකක් කියන්නේ නිමාල්ද, කමල්ද, සිරිපාලද,
කමලද කැමති නම. මෙන්න මේ වගේ සබ්ජෙක්ට් මෙතෙන්ට යෙදුනොත් verb එක විදිහට එන පදයට අගට s එකක් එකතු කළ යුතුයි කියලා තමයි අපිට කියන්නේ. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක සිංගියුලර් නම් verb එකත් සිංගියුලර් කියන කතාව. ඒ වගේම සබ්ජෙක්ට් එක ප්ලූරල් එකක් වුණොත් සබ්ජෙක්ට් එක ප්ලූරල් එකක් වුණොත් එහෙම ඒ කියන්නේ මෙන්න මේ වගේ සබ්ජෙක්ට් I you we they ඒ වගේම our friends. දැන් මේ our friends කියන එක මෙතන සමූහවාචී පදයක්. ගොඩක් කියන අර්ථයක් දෙන හැම පදයක්ම පණ තියෙන හැම පදයක්ම සබ්ජෙක්ට් ගොඩට ගන්න පුළුවන්. our friends කියන්නේ අපේ යාළුවෝ. my villages මගේ ගම්වාසියෝ. right? ඊට පස්සේ my family members මගේ පවුලේ සමාජිකයෝ. ඒ වගේ ගොඩක් කියන අර්ථය දෙන හැම පදයක්ම මේ සමූහවාචී පදයක් ඒවත් ප්ලූරල් ස්වභාවයක් ගන්නවා. ඒ කියන්නේ බහුවචන. I කියන්නේ මම, you කියන්නේ ඔයා, එහෙම නැත්නම් ඔයාලා, we කියන්නේ අපි, they කියන්නේ ඔවුන්. අනේ ඒ වගේ පද ආවොත් සබ්ජෙක්ට් එක විදිහට verb එකට කිසිදු වෙනසක් කරන්නේ තියෙන විදිහටම verb list එකේ පළවෙනි verb එක විදිහට කිසිම වෙනසක් කරන්නේ නැතුව අපි ඒ විදිහටම verb එක දාලා ඔබ්ජෙක්ට් එකක් දාලා වාක්‍යය සම්පූර්ණ කරගන්නවා. එතකොට මෙන්න මේ කිව්වේ කතා දෙක ක්ලාස් එකේ කෙටියෙන් ඉගෙන ගත්ත මෙන්න මේ විදිහට. ඒ තමා සබ්ජෙක්ට් එක සිංගියුලර් නම් verb එකත් සිංගියුලර්මයි. ඕම් ඔය කතාව පළවෙනි එක. සබ්ජෙක්ට් එක සිංගියුලර් නම් verb එකත් සිංගියුලර්. සබ්ජෙක්ට් සිංගියුලර් verb සිංගියුලර්. කොහොමද සබ්ජෙක්ට් එකක් අර he she it ඕනෑම නමක් කියන සබ්ජෙක්ට් ආව සබ්ජෙක්ට් කියන තැනට ඊට පස්සේ එන verb එකට අනිවාර්යෙන් verb එක අපි උදාහරණයක් විදිහට eat කියන එක ගමු. eat කියන්නේ කනවා. එතකොට සබ්ජෙක්ට් එක මෙතන තියෙන්නේ he කියලා හිතමු. he කියන්නේ මොන සබ්ජෙක්ට් එකක්ද? සිංගියුලර් සබ්ජෙක්ට් එකක්. he කියන්නේ සිංගියුලර් සබ්ජෙක්ට් එකක්. නේද? he කියන්නේ සිංගියුලර් සබ්ජෙක්ට් එකක්. he කියන සිංගියුලර් සබ්ජෙක්ට් එකවම verb එක තියන්න ඕන සිංගියුලර් කියලා අපිට මේ කතාවේ කියා දීලා තියෙනවා. ඒ කියන්නේ verb එක අගට s එකතු කරන්න ඕන. එතකොට තමයි verb එක සිංගියුලර් ස්වභාවය ගන්නෙ. ඊට පස්සේ තමයි ඔබ්ජෙක්ට් එක එකතු කරන්නේ. he eats rice. ඔහු බත් කනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි සිංගියුලර් සබ්ජෙක්ට් එකකින් පටන් ගන්න පොසිටිව් වාක්‍යයක් හදාගන්නේ. එතකොට ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන කතාව තමයි ඒ කතාවට කලින් මේ verb එක s විතරක් දාලා නෙමෙයි සිංගියුලර් කරගන්නේ. noun එක ප්ලූරල් කරගන්නේ කොහොමද කියන ආකාර ටික මම උගන්වලා තියෙනවා. ඒ විදිහටම තමයි verb එකක් සිංගියුලර් කරගන්නේ. ඒ කියන්නේ s දාන්න පුළුවන්, es දාන්න පුළුවන්, ies දාන්න පුළුවන්, ves දාන්න පුළුවන්. මෙන්න මේ කියන ක්‍රම මේවා දාන අවස්ථාව ඔයාලා දන්නවා. s දාන්නේ normal noun එකක් තියෙද්දි. es දාන්නේ sectional letters rule එකේ තියෙන අකුරු ටිකක් තියෙද්දි. ies දාන්නේ y අකුරකට කලින්, ඒ කියන්නේ y අකුරෙන් ඉවර වෙන verb එකක් ගන්න. මෙන්න මේ විදිහේ verb එකක්. fly කියන්නේ පියාඹනවා. fly කියන්නේ පියාඹනවා. මේ y එකට කලින් තියෙන l අකුර මොන අකුරක්ද? consonant අකුර. මේක ඇවිල්ලා consonant. මේක consonant අකුරක්. consonant අකුරක් තියෙනවා නම් y එකට කලින් අපි ඒ verb එක singular කරන්න y අයින් කරලා, ඒ කියන්නේ මෙන්න මේ මෙතන තියෙන y අයින් කරලා මේක singular කරන්න අපි දානවා ies. එතකොට ඒක pronounce කරන්නේ එහෙම නැත්නම් උච්චාරණය කරන්නේ flies කියලා. right? ඊට පස්සේ නිකම්ම y එක තියෙද්දි අපි s එක දාන අවස්ථාවකුත් ඉගෙනගෙන තියෙනවා. buy කියන එක ගන්න. buy. ඒ කියන්නේ මිලදී ගන්නවා.
right? හැබැයි මෙතන තිබ්බේ කොන්සනන්ට් අකුරක් y එකට කලින්. හැබැයි මෙතන තියෙන්නේ y එකට කලින් වවල් අකුරක් u කියන්නේ. වවල් අකුරක් y එකට එහා පැත්තෙන් තියෙනවා නම් y කපන්නේ නිකම්ම s දානවා. right? ඔන්න ඔය අවස්ථාව චුට්ටක් අමතක ඇති කියලා හිතලා මතක් කරා. අනිත් අවස්ථා ටික ඔයාලට මතක ඇති අමතකයි වගේ කියලා හිතනම් group එකට දාන්න නැවත මම මේ පාඩම කරලා වීඩියෝ එකක් දාන්නම්. හරිද? එතකොට ඔන්න verb එක singular කරන විදිහත් කියලා දුන්නා. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා කතාව තමා subject එක plural නම් verb එකත් plural. ඔන්න ඔය කතාව. subject එක plural නම් verb එකත් plural කියන කතාව. එතකොට අපි subject එක මෙන්න මේ විදිහේ subject එකක් ආවොත් I කියන්නේ plural subject එකක්. එතෙන්ද අර කලින් වාක්‍යයෙන් මම ගන්නවා මම බත් කනවා කියලා. I eat rice. verb එකට කිසිදු වෙනසක් කරන්නේ නැහැ. present ඒ කියන්නේ verb list එකේ පළවෙනි තීරුවේ තියෙන verb එක ඒ විදිහටම දානවා. subject එක plural subject එකක් වුණොත් subject එක singular එකක් වුණොත් අගට අනිවාර්යෙන් verb එක singular කරගන්න ඕන. එතකොට ඔය කතා කරේ අපි simple present tense කියන tense එක යටතේ positive වාක්‍යයක් නිර්මාණය කරගන්න ආකාරය. ඊට පස්සේ අපි යනවා simple present tense එකේ negative වාක්‍යයක්. එහෙම නැත්නම් නැත යන අර්ථයෙන් වාක්‍යයක් අපි කොහොමද නිර්මාණය කරගන්නේ? නැත යන අර්ථයෙන් කොහොමද අපි වාක්‍යයක් negative n අකුර දාලා සංකේතවත් කරන්නේ negative. නැත යන එකකින් කොහොමද අපි වාක්‍යයක් නිර්මාණය කරගන්නේ? ඔයාලා දන්නවා අනිවාර්යෙන් subject එකකින් තමයි අපි වාක්‍යය පටන් ගන්න. subject. හරිද? ඊට පස්සේ verb එකක් එන්න ඕනද? නෑ. මෙතන නැත යන අර්ථය negative form එක පෙන්눔 කරන්න අපිට ගන්න වෙනවා එක්කෝ don't එහෙම නැත්නම් doesn't. don't කියන්නේ do not කියන එක. ඒක කැටි කරලා don't. doesn't කියන්නේ does not කියන එක. කැටි කරලා doesn't. subject එක helping verb එකක්. ඊට පස්සේ තමයි අපිට අවශ්‍ය verb එක දාලා object එක දාලා වාක්‍ය සම්පූර්ණ කරගන්න. subject දානවා එකට, දෙකට helping verb එක දානවා, තුනට verb එක දාගන්නවා, හතරට object එක සම්බන්ධ කරගන්නවා. right? එතකොට subject helping verb verb object. මෙතන subject එක අනුව තමයි අපි verb එක යොදාගන්නේ. මේ බලන්න subject එක දැන් ඔයාලා දන්නවා subject ප්‍රධාන කොටස් දෙකයි. මොනවද? එක්ක singular subject නැත්නම් plural subject. subject එක මෙන්න මෙතනින් මම ලියලා පෙන්නන්නම්. මේ හරියට right? subject එක singular එකක් ආවොත් දාන helping verb එක doesn't. ඔයාලා ඒක දැන්ටමත් දන්නවා. subject එක singular එකක් ආවොත් දාන helping verb එක doesn't. subject එක plural එකක් ආවොත් subject plural ආවොත් දාන helping verb එක තමා don't. subject එක plural එකක් ආවොත් දාන helping verb එක don't. එතකොට දැන් ඔන්න subject එක අනුව තමයි අපි helping verb එක තියන්නේ. ඒ වගේම helping verb එකකින් පස්සේ එන verb එක subject එක singular වුණත් plural වුණත් කලින් වගේ නෙමෙයි. මේ verb එක එන්න ඕන helping verb එකකින් පස්සේ එන ඕනෑම verb එකක් එන්න ඕන base form. එහෙම නැත්නම් ඔයාලගේ verb list එකේ තියෙන පළවෙනි තීරුව. ඒ කියන්නේ මෙන්න මේ වගේ. subject එකක් අපි මෙන්න මේ විදිය ගමු. ඇය හැමදාම බත් කන්නේ නැහැ. අපි කලින් වාක්‍යෙම නැත යන අර්ථයට ඔන්න දැන් මම පෙරලනවා. ඇය හැමදාම සිංහලෙන් ලියන්නේ she තමා subject එක.
she කියන්නේ මොන සබ්ජෙක්ට් එකක්ද? සිංගියුලර් සබ්ජෙක්ට් එකක්. සිංගියුලර් නම් පාවිච්චි කරන්න පුළුවන් helping verb එක මොකද්ද? doesn't. she doesn't verb එක කනවා කියන එක. s දානවද she කියලා හිතේන හින්දා නෑ. negative form එකේදී helping verb එකක් තියෙනවා. helping verb එකකින් පස්සේ අපි I verb එකට s එකතු කරන්නේ නෑ. ඒ හින්දා නිකම්ම base form. She doesn't eat rice. ඇය බත් කන්නේ නැහැ. ඒ වගේම මම plural subject එකක් තියෙන එකකුත් ගන්නවා. we හින්දා අපි පාවිච්චි කරන subject එක තමයි don't sorry we කියන subject එක හින්දා අපි පාවිච්චි කරන helping verb එක තමයි don't. we don't we doesn't එහෙම පාවිච්චි කරන්නේ. we don't we කියන plural subject එක. we don't helping verb එකකින් පස්සේ එන verb එක තියෙන විදිහටම we don't eat rice. අපි බත් කන්නේ නැහැ. ඔන්න ওই විදිහට මේ වාක්‍ය අපි ගොඩනගාගත යුතුයි. ඔන්න එතකොට නෙගටිව් ෆෝම් එකෙමුත් මම වාක්‍ය රටා හදාගන්න ආකාරය පිළිබඳව කියා දීලා තියෙනවා. එතකොට දැන් ඔයාලගේ වාක්‍ය පහත් මම මේකෙම සාකච්ඡා කරනවා. තමන්ගේ වාක්‍ය තමන් ලියා තියෙන විදිහ හරිනම් හරි දාගන්න. එහෙම නැත්නම් අඩුපාඩු තියෙනවා නම් විතරක් ඒ අඩුපාඩු අනිවාර්යෙන් හදාගන්න. කොතනද වැරදි කියලා හොඳට බලන්න. පළවෙනි වාක්‍යය මේකේ තියෙනවා මම හැමදාම පොතක් කියවනවා. මෙන්න පළවෙනි වාක්‍යය. මම සිංහලෙන් ලියන්නේ. එතකොට මම හැමදාම පොතක් කියවනවා කියවම මේක පොසිටිව් වාක්‍යයක්. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල. අපි එතකොට මේ වාක්‍ය ලියාගන්නේ subject verb object. හැබැයි ඒකත් කඩාගත්ත අපි subject singular නම් verb singular, subject plural නම් verb plural. මම කියන්නේ මොන subject එකක්ද? plural subject එකක්. I. ඊට පස්සේ එන්න ඕන verb එක. ඒ කියන්නේ කියවනවා කියන එක. I read. s දානවද නැහැ. ඇයි plural subject එක. I read. පොතක්. A book. මම දැක්ක capital දාලා තියෙනවා. ඒ capital දැම්මොත් එහෙනම් book කියන එක වැරදි. I read a book every day. මම හැමදාම පොතක් කියවනවා. ඊට පස්සේ වාක්‍යය අපි හැමදාම පාසල පිරිසිදු කරනවා. ක්‍රියාව කරන්නේ අපි. ඒ කියන්නේ we කරන ක්‍රියාව පිරිසිදු කරනවා. clean. කොහෙද පිරිසිදු කරන්නේ? පාසල. දන්නේ පාසල. clean the දානවා අපි දන්නවා කියන අර්ථය දෙන්න. we clean the පාසල. we clean the school every day. we clean the school every day. ඊට පස්සේ වාක්‍යය තියෙනවා ඔහු හැමදාම කාටුන් බලනවා ඔහුගේ සහෝදරයත් එක්ක. ඔහු හැමදාම කාටුන් බලනවා ඔහුගේ සහෝදරයත් එක්ක. මෙතන ක්‍රියාව කරන්නේ he කියන එක. ඒ කියන්නේ ඔහු කියන්නේ singular subject එකක්. එතකොට heත් එක්ක එන්න පුළුවන් verb එකට අනිවාර්යෙන් අග singular වෙන්න ඕනේ. ඔහු හැමදාම කාටුන් බලනවා කියන verb එක එන්න ඕනේ. he watch. watch කියලා තියන්න පුළුවන්ද? බෑ. he කියන්නේ singular subject එකක්. එතකොට මේක watchers වෙන්න ඕන. මම දැක්ක සමහරු මෙතෙන් s විතරක් දාලා තියෙනවා. s විතරක් આવුත් වැරදිනේ. watch c h එකෙන් ඉවර වෙන්නේ. කොහොමද අපි singular එක fictional letters rule එකට අනුව fictional letters rule එකේ තියෙන අකුරක් තමයි ch කියන්නේ. එහෙනම් fictional letters rule එකෙන් ඉවර වෙන අකුරක් අනිවාර්යෙන් plural කරන්න. එහෙම නැත්නම් singular කියන්නේ verb එකක් නම් es එකතු කරලා. he watches cartoons. cartoon ගොඩක්. cartoons with ඇයි with දාන්නේ? එක්ක with his ඔහුගේ සහෝදරයාත් එක්ක with his brother every day.
නැවතීමේ තිත අනිවාර්යයි. ඊට පස්සේ දැන් මම මේ ටික මකනවා. ඒ ටික බලන්න වීඩියෝ එක මේව කරලා ආපහු යවලා හරි. ඊට පස්සේ තියෙනවා ඇය මට හැමදාම බනින්නේ නැත. ඔය අපි කලින් ලිව්වේ ඔක්කොම පොසිටිව් වාක්‍ය. හැබැයි මේ වාක්‍ය ඇවිල්ලා නෙගටිව් වාක්‍යයක්. ඒ ක්‍රියාව කරන්නේ නැහැ කියන එක. ඇය she හතරවෙනි වාක්‍යය. she don't the doesn't නෙගටිව් වලදී. she කියන්නේ මොන සබ්ජෙක්ට් එකක්ද? සිංගියුලර්. ඒ හින්දා පාවිච්චි කරන්නේ doesn't. she doesn't. She doesn't scold. doesn't කියන helping verb එකක්. ඒත් එක්ක subject singular වුණ පළියට එන verb එක ආයකට s එකතු කරන්නේ නැහැ. හේතුව helping verb එකකින් පස්සේ එන verb එකක් අනිවාර්යෙන් base form. She doesn't scold me. මට object එක. She doesn't scold me every day. පස්වෙනි වාක්‍යය she doesn't scold me every day. ඔවුන් අපිට උදව් කරන්නේ නැහැ. ක්‍රියාව කරන්නේ නැහැ කියන්නේ they. ඔවුන්. they කියන්නේ subject plural එකක් ඉඳලා පාවිච්චි කරන එක don't doesn't bad. they don't උදව් කරනවා කියන්නේ help. they don't help us අපිට. they don't help us. මේකට everyday එකක් නෑ. වාක්‍යය හැමදාම කියලා දීලා නෑ එතන. ඔවුන් අපිට උදව් කරන්නේ නැහැ. they don't help us. එතකොට මේ විදිහට මේ වාක්‍ය ටික ලියුවනම් නිවැරදි. එතකොට නිවැරදි කියන්නේ ඒ කට්ටියට simple present tense පාඩම තාම අමතක් වෙලා නැහැ කියන එක පිළිගන්න පුළුවන්. හැබැයි මේවා වැරදියට ලියලා තිනවා. නැවත මේ වාක්‍ය පොතේ තියෙන ඒවා බලලා නැවත ලියලා හුරු වෙන්න. තවත් අයත් මම දෙනවා නැවතත් ඊළඟ ටෙන්ස් එකෙන් වාක්‍ය ටිකක්. එතකොට මේ වැඩ ටික දිගටම කරලා යන්න. right.